2020 ජූලි 9 බ්‍රහස්පතින්දා සිරස්තල කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ කොවිඩ් රෝගීන් 57ක්. එම මධ්‍යස්ථානයේ සිට පැමිණි නාත්තන්ගේ උපදේශකවකටත් කොරෝනා. බරපතල ලිංගික හිංසනයකට ලක් වූ පාසල් සිසුවියක් මරුට. මරණයට පෙර සිද්ධිය පොලිසියට පාපොච්චාරණය කරලා. ළමයා ඉස්කෝලේට පහුදා බාර දෙන්න මහපුර දිගේ නියන්න තමයි ළමයා ගෙදරින් ආවේ. සහරාන් අත්අඩංගුවට ගැනීමට සැලසුම් දියත් කළත් එය ව්‍යර්ථ වුණා. හිටපු ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ මහර ප්‍රධානියා කියයි. ණය පොලි අනුපාතික අඩු කරන්න මහ බැංකුවෙන් බලපෑම්. මැතිවරණ වේදිකාව උණුසුම්. ඕකේ පාට බලන්නකො මොකද්ද කියලා. පාට නිල්. මොකද්ද පාවිච්චි කරන පාට? කොළ පාට. හිරුනිකා පාට පටලවා ගනි. කොළයි කහයි එක්ක වුණාම එන පාට මොකද්ද? නිල් නේද? සිරස්තල. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංකකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. කන්දකාඩුහි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයේ රැඳවියන් 56 දෙනෙකුට සහ එම මධ්‍යස්ථානයේ උපදේශිකාවකට COVID-19 ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. එම උපදේශිකාව නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි අයෙක්. එලෙස සාමාන්‍ය ජන සමාජයෙන් COVID-19 ආසාදිතයෙකු හඳුනා ගැනුනේ දින 70කට පසුයි. The big story. කන්දකාඩුහි පිහිටි මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට ඉකුත් මාර්තු 20 වෙනිදා යොමු කළ රඳවුවකු මාස 3ක පුනරුත්ථාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව ජූනි 26 වෙනිදා පොළොන්නරුව බන්ධනාගාරය වෙත යොමු කර තිබුණා. ඊට පසුදින මෙම රඳවියා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කෙරෙනු අතර පසුගිය 7 වෙනිදා ඔහු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා. මෙම රඳවියාට COVID-19 ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කෙරුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ආසාදිතයා රඳවා සිටි කන්දකාඩු මද්‍රව්‍යවලට ඇබ්බැහිවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රඳවියන් සහකාරී මණ්ඩලයේ 450 දෙනෙකු PCR පරීක්ෂාවට ලක් කළා. ඉන් 56 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්වර 3:15ට නිකුත් කළ නිවේදනයකින් තහවුරු කළා. ඔවුන් වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොකර එම පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළදීම ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා සෞඛ්‍යාංශවල අවධානය යොමුව තිබෙනවා. එමෙන්ම අද උදෑසන පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ප්‍රදේශයේ 25 හැවිරිදි කාන්තාවකටද COVID-19 ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණා. ඒ මාරවිල මූලික රෝහලේදී සිදු කළ PCR පරීක්ෂාවකදී ඇය කන්දකාඩු මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ උපදේශකාවක් ලෙස සේවය කරන තැනැත්තියක් බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළා. ඇය පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් COVID-19 ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටියදී ඔහුගේ උපදේශකාව ලෙසද කටයුතු කර තිබෙනවා. ඇයගේ මව සහ පියා සිරං නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ඇයගේ නිවස සහ ඒ අවට ප්‍රදේශයේ විෂ බීජහරණයට ලක් කෙරුණා. සාමාන්‍ය සමාජයෙන් මෙලෙස COVID-19 ආසාදිතයෙක් හඳුනාගෙනුනේ දින 70කට පසුවයි. මෙම කාන්තාව ජූලි 3 වෙනිදා නිවාඩු ඇවිත් තියෙනවා ගෙදර. එනකොටත් තිබිලා තියෙනවා කැස්ස වුණ අදි රෝග ලක්ෂණ. ඊපස්සේ එයා ළඟ තියෙන වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර අරන් තියෙනවා. ඊට පස්සේ කොහොමද කන්දකාඩු රිහැබිලිටේෂන් සෙන්ටර් එකේ වැඩ කෙරුවයි කියන ආරංචි අපේ MOH ලැබිලා ඊයේ උදේ මේ රෝගියාව බලන්න යනවා. ගියාපුවාම එයාට MOH සැක හිතලා MOH මාරවිල රෝහලට යොමු කරනවා PCR පරීක්ෂණ සඳහා. අපිට අද 12:00 වෙද්දි තමයි අපිට මේ PCR පරීක්ෂණය කියලා තොරතුරු ලැබෙන්නේ. මේ කාන්තාවගේ ඉමීඩියට් කන්ටැක්ට් ඉන්න අම්මයි තාත්තයි. ඒ අවට මේ කාන්තාව ගිහිල්ලා තියෙනවා ටේලර් ෂොප් එකකටයි තවත් ගෙදරකටයි. එතකොට ඒ නිවැසියන්ව සහ ටේලර් ෂොප් එකේ අයගේ PCR පරීක්ෂණ කරන්න යොමු කරලා තියෙනවා. ඊට අමතරව එයාගේ ආශ්‍රිතයින් මේ වෙනකොට හොයා ගනිමින් පවතිනවා. ඒ හොයන හැම කෙනෙක්ගේම වගේ අපි PCR පරීක්ෂණ වලට සාම්පල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එයාව පොළොන්නරුවට ගෙනල්ලා දාලා තියෙන්නේ කන්දකාඩු රිහැබිලිටේෂන් සෙන්ටර් එකේ කැබ් එකක. ඊට පස්සේ පොළොන්නරුවෙන් එයා බස් එකක ඇවිල්ලා තිනවා කුරුණෑගලට. කුරුණෑගලින් මීගමු බස් එකක තමයි එයා ඇවිල්ලා තියෙන්නේ දංකොටුවට. ඊපස්සේ දංකොටුවෙන් නැවත නාත්තන්ඩිය පැත්තට ඇවිල්ලා තිනවා. ඒකත් පොදු ප්‍රවාහන සේවයකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වේලාවල් නම් ලබාගෙන තිනවා. අපි ඒ කන්ටැක්ට් ට්‍රේස් කරන්න ගැන නම් තාම අපි මුකුත් පියවර අරගෙන නැහැ. මේ මාස්ක් එකක් දාගෙන ඇවිල්ලා තියෙන්නේ. මාස්ක් එකක් දාලා තිබිච්ච නිසා අපි හිතනවා යම් තාක් දුරකට මේ ආරක්ෂාවක් සැපෙන්න ඇති කියලා. අනිකුත් 56 දෙනා කන්දකාඩු තුල සිටින අයවලුන්
ඉතින් එබැවින් ඔවුන්ගෙන් සමාජයට සම්ප්‍රේෂණ වීමට හැකියාවක් නැහැ. නමුත් නිමාඩු සිටපු එම උපදේශක උපදේශිකාවන් 8 දෙනෙකු පමණ මේ වන විටත් අපි රැගෙනීමට කටයුතු කරලා තිබෙනවා. කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සමහර වෙලාවට වැඩි වෙන්න හැකියාවක් තිබෙනවා. ප්‍රතිඵල එද්දී අපි හිතනවා විශේෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සොයාගත් කොවිඩ් ආසාදිතයන් කීප දෙනෙක් පසුගිය මාසයේදී මෙම මධ්‍යස්ථානට තවදුරටත් පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කරලා තියෙනවා. යම්කිසි ආකාරයකට ඔවුන්ගෙන් මේ කොවිඩ් ආසාදන උනාද යන්න මේ වනිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ මේ සමග පරීක්ෂණ කරගෙන යනවා. මේ අතර වැලිකඩ බන්දරාගාරයේ සිට පසුගිය ජූනි 29 වෙනිදා මොනරාගල බන්දරාගාරයේ වෙත රඳවුවන් 33 දෙනෙකු මාරු කර තිබුණා. ඔවුන්ගෙන් 30 දෙනෙකුට COVID-19 රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් පසුගිය 6 වෙනිදා මොනරාගල දිස්ත්‍රික් රෝහලේදී PCR පරීක්ෂණ සිදු කළ අතර ඔවුන්ට COVID-19 ආසාදනය වී නැතයි එහිදී තහවුරු වුණා. කෙසේ වෙතත් වැලිකඩ බන්දරාගාරයෙන් හඳුනාගත් රඳවියා සමග සමීප සම්බන්ධතා පවත්වා තිබීම හේතුවෙන් මොනරාගල බන්දරාගාරය වෙත මාරු කළ මෙම රඳවුවන් 33 දෙනාම සෞඛ්‍ය උපදෙස් මත ඊයේ පස්වරුවේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. වැලිකඩදී මේ පළවෙනි අපේ රෝගියා හමු වෙනකොට ඒ රෝගියා සමග ආශ්‍රිතව සිටපු අයවත් ආශ්‍රිතයන් සියලුම දෙනා PCR පරීක්ෂණය යොමු කළා. ඔවුන් අතර කිසිම රෝගියෙක් අපිට හමු වුණේ නැහැ වැලිකඩ. කන්දකාඩුවේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මේ ආවේ රෝගීන් පොකුරක්. එතකොට ඒ රෝගීන් පොකුරේ විස්තරණයක් විදියට තමයි අපිට මාර්විලින් රෝගියෙක් හමු වෙන්නේ. ඒ පොකුරෙම කෙනෙක් විදියට. ඉතින් තවත් පොකුර මේ තවත් අයට පැතිරලා තියෙනවා නම් මෙතන පොකුරු ඇති වෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී පැහැදිලිවම කියන්න පුළුවන් දේ තමයි මෙන්න මේ විදියට අපේ සමාජය තුළ තවත් COVID-19 රෝගීන් සිටිය හැකි. අන්න ඒ නිසා තමයි අපි නිතරම අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාමේ වැදගත්කම. ඒ වගේම මුඛ අවරණයක් පළ දෙන්න. නිතරම අත පිරිසුදු කරලා සබන් යොදා හොදා තබා ගැනීම, කැස්ස සම්ප්‍රදේශාව තියෙනවා නම් ගෙදරට වෙලා ඉඳීම සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. අපි හිතනවා කන්දකාඩු වල අපිට හමු වෙච්ච පොකුර අපිට අභියෝගයක් නෙවෙයි කියලා. මේ අතර තවත් කොවිඩ් ආසාදිතයන් 13 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඉන් 30 දෙනෙකු බංග්ලාදේශයේ සහ ඉරානයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර අනෙක් පුද්ගලයා පිලිපීන ජාතිකයෙක්. සෙසු 9 දෙනාම සෞදි අරාබියේ සිට පැමිණි අයයි. එරු මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 2153 දෙනෙකු දක්වා ඉහළ ගියා. සුවය ලැබූ සමස්ත ගණනද 1979ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රුහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 163 දෙනෙකු පමණයි. මේ අතර රුපියල් මිලියන 12කට අධික පිරිවැයක් දරමින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඉදිකළ වෛද්‍ය රසායනාගාරය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම අද සිදු කෙරුණා. හෙට සිට මෙම ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණෙන්නන්ගේ PCR පරීක්ෂණ මෙම ස්ථානයේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර ලොව සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන අද වන විට 1,21,00,000 ඉක්මවා ඇති අතර වාර්තා වන කොවිඩ් මරණ ගණන 5,52,000කට අධිකයි. ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වන ඇමරිකාවේ පාසල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකානු වසංගත රෝග විද්‍යායතනය අතර මේ වන විට මතගැටුමක් උද්ගතව තිබෙනවා. පාසල් විවෘත කිරීම සඳහා පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ රෙගුලාසි රසක් එරට සෞඛ්‍ය අංශ විසින් හඳුන්වා දී ඇති අතර ජනපති ට්‍රම්ප් පවසන්නේ අධික පිරිවැයක් දරා එම පිළිවෙත් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බවයි. එමෙන්ම තම නියෝගයේ පරිදි විවෘත කිරීම මගහරින පාසල් සඳහා ලබා දෙන අරමුදල් කපා හරින බවටද ඔහු අනතුරු අඟවා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නගරය ඊයේ රාත්‍රියේ සිට පූර්ණ ලෙස අකර්මණ්‍ය කිරීමට යලිත් පියවර ගැනුණා. ඒ ගත වූ සති 6 පුරාම නගරයෙන් අඛණ්ඩව ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීම හේතුවෙන්. මේ අතර පසුගියදා කොවිඩ් ආසාදනය වූ බ්‍රසීල ජනාධිපති ජායර් බොල්සනාරෝට එරෙහිව නඩු පැවරීමට එරට රාජ්‍ය නොවන සංවිධානයක් කටයුතු කර තිබෙනවා. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රසිද්ධියේ මුඛ ආවරණ ඉවත් කර එහි පැමිණි මාධ්‍යවේදීන්ගේ ජීවිත අවදානමකට හෙළීම ඔහුට එරෙහි චෝදනාවයි. මේ අතර කොවිඩ් ආසාදිතයන් මොළය ආශ්‍රිත රෝගාබාධවලට පහසුවෙන් ගොදුරු වනු ඇති බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ කොවිඩ් වැළඳී සුව වූවන් වඩාත් පහසුවෙන් ස්නායු රෝගවලට ගොදුරු වීමේ හැකියාවක්ද පවතින බවයි. The big story. තවත් අඩු කළා සෙලාන් බැංකුව ආපිකෝ PVC 24 හැවිරිදි තරුණයෙකුගේ බරපතල ලිංගික හිංසනයකට ලක් වූ 17 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඇගේ ශරීරයෙන් අධික රුධිර වහනයක් සිදුව ඇති බවයි. මෙම සිසුවිය සිද්ධියට මුහුණ දී ඇත්තේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නව පාසලකට යාම සඳහා අලුතින් මහන ලද නිල ඇඳුම් ගෙන ඒම සඳහා ගිය අවස්ථාවේදී. මේ පින්නවල මෙගොඩ වෙලේ බොඩ රාවණා කන්දේ පදිංචි 17 හැවිරිදි හිමාෂා දෙව්මිනිගේ නිසාල සිරුරයි.
පසුගිය ඉරුදින පස්වරු එකට පමණ ඇය අවසන් වරට නිවසින් පිටත්ව ගොස් තිබුණා. ළමයා ඉස්කෝලට පහුදා බාර දෙන්න මහපුර දිගේනියන්න තමයි ළමයා ගෙදරින් ආවේ. ඒ වෙලාවෙම මගදී තමයි කවුරු හරි අල්ලලා ගෙනුම්ලා තියෙන්නේ. වාඩි දේවම හැමතැනම පීරර ඇලුනගන් හෙව්වා නෑ. තුවන් පොලිසියට පැමිණිල්ලක් කරා. හිමාෂා නිවසින් පිටත් වූ පසු ඇයට තරුණයෙකු මුණගැසී තිබෙන බව කිහිප දෙනෙකුම දැක තිබූ අතර පසුව හිමාෂාගේ පියා ඇතුළු පිරිසක් එම නිවස සොයා ගියා. බැරිමිතන් තමයි අපි 3ට විතර ගිහිල්ලා ඒ ගේ වට කරලා අල්ලලා ගන්නකොට ඒගොල්ලන්ගේ අම්මා දැකලා කෑ ගැහුවා ඔන්න එනවා අල්ල ගන්න පනින්න කියලා. අපි ගේ වට කරලා අල්ලගත්තා අපි පනින්න ඇරියේ නෑ. ළමයා කොහොමද ඉන්නවා කිව්වා. උඩ අතට එන්දක් උඩ දාලා තිබුණා. නිවාට ගවමක් හඳලා තිබුණා. ඇස් දෙක හැරලා බැලුවා නිකන් මලානිකකම ළමයාට තිබුණා. අපි එම් මල්ලලා කොල්ලවයි දෙන්නම ඉක්මනට පොලිසියට ගෙනල්ලා දුන්නා. ඉක්මනටම ළමයා බලංගොඩ රෝහලට ඇතුල් කරා. එහෙම මාසියකට දැම්ම ළමයා ඊට පස්සේ මට පෙන්නුවේ නෑ. නැති ළමයා නැති වුණාට පස්සේ වත්තා. දෙකිනේ දැන් වෙනකම් දැඩි සත්කාර එකකෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරුණු හිමාෂා මරණයට පැය කිහිපයකට පෙර පොලිසියට සඳහන් කිරීමක් කර තිබුණා. එහි දැක්වෙන්නේ 24 හැවිරිදි ගයාන් මදුශංක නමැති තරුණයා සමග මාස 1.5ක කාලයක් ප්‍රේම සම්බන්ධතාවක් පැවැත් වූ බවත් ඔහුගේ මවට හිමාෂා සමග කතා කිරීමට අවශ්‍ය වූ නිසා ඉක්ුත් 5 වෙනිදා ඔහුත් සමග පින්නවල ගයිවත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවසට යාමට කතා කළ බවයි. හිමාෂාගේ අතුරුදන් වීම සැල වූ පියා ඇතුළු පිරිසක් ඇයව සොයා එම නිවසට පැමිණෙන විටත් ඇය බරපතල ලිංගික හිංසනයකට ලක්ව සිට තිබෙනවා. අමානුෂික වද හිංසාවලට ලක්වෙමින් ජීවිතය සමග පොරබැදූ හිමාෂා ඉකුත් අඟහරුවාදා පස්වරුවේ ජීවිතයට සමුදුන්නා. සිද්ධියත් සමග ඇයට අධික රුධිර වහනයක් සිදුව ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙන්නේ. හිමාෂාගේ පෙම්වතා වූ ගයාන් මදුශංක නම් මෙම සැකකරු සිය සත්‍ය නම ඇයට වසන් කර වෙනත් නමකින් පෙනී සිට ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. එමෙන්ම ඔහු මීට පෙර අවස්ථාවකදීත් ප්‍රේම සම්බන්ධතාවක් මත බාලවයස්කර තරුණියක් අපහරණය කර ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක් වූ අයෙක් බවත් අනාවරණ වනවා. පාස්කෝ ප්‍රහාරයෙන් ජීවිත 300ක් පමණ අහිමිවීමට වගකිව යුත්තේ වකට සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා ලෙස සිටි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාන්ලික නිලධාරියෙක් පාස්කෝ කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා. මේ අතර වැඩතහනමට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශන කොට්ටාශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා ඊයේ පාස්කෝ ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙනු ලැබුවා. ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ බහරව කටයුතු කළ වැඩතහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා සාක්ෂි විමසීම සඳහා ඊයේ පස්වරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණා. සහරාන් හෂිම් සම්බන්ධයෙන් Taman ගොනු 14ක් පවත්වාගෙන ගිය බවත් 2017 වසරේ මාර්තු මාස සහරාන් හෂිම් කාතන්කුඩි ප්‍රදේශයේ තවත් සංවිධානයක් සමග ගැටීමක් ඇති කර ගැනීමෙන් පසු ඔහු අතුරුදාන් වී සිටි බැවින් ඔහුව සෙවීමට කල්මුණේ ඒකකයේ සිට මුස්ලිම් නිලධාරියෙකු පත් කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. කාතන්කුඩි අල්ලියාර් මන්සන්දී ඇති වූ අදාළ ගැටුමෙන් පසු සහරාන් හෂිම් ප්‍රචණ්ඩ අන්තවාදය දක්වා පැමිණ ඇති බව Taman නිරීක්ෂණය කළ අතර ඔහු ජාතික ආරක්ෂාවට පැහැදිලි තර්ජනයක් වන බව තේරුම්ගත් බවද නාලකද සිල්වා මහතා පැවසුවා. ඒ අනුව 2018 ජූලි මාස 9 වන දින අධිකරණයට කරුණු වාර්තා කර සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට Taman කටයුතු කළ බවද සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ අවධාරණය කළා. කෙසේ වෙතත් එතැන් පටන් තමන්ව අනිවාර්ය නිවාඩු ලැබූ සැප්තැම්බර් 20 වැනි දින දක්වා වූ මාස 3කට ආසන්න කාලය තුල ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ බුද්ධ්‍යංශ යොදවා සහරාන් හෂිම්ගේ බිරිඳගේ නිවස කුරුණෑගල කාතන්කුඩි ආදී ප්‍රදේශවල ආවේශන රාජකාරී සිදු කළද සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට තමන්ට නොහැකි වූ බව නාලකද සිල්වා මහතා සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. කෙසේ වෙතත් සිය සාක්ෂි ලබා දීම අතරතුර අවස්ථා කිහිපයකදීම නාලක සිල්වා මහතා පැවසුවේ තමා වැඩතහනමට ලක්ව පොලිස් සේවයෙන් ඉවත් වී වසරක පමණ කාලයක් ගතව ඇති නිසා සහ Taman බන්ධනාගාරගතව සිටි නිසා කොමිසම විමසන ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට තමාට මතකයක් නොමැති බවයි. 2017-2019 කාලය තුල ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ සේවය කළ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. සාක්ෂි ලබා දෙමින් බුද්ධ්‍යංශ නිලධාරියා සඳහන් කළේ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයට ලැබෙන තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට පෞද්ගලිකව ඉදිරිපත් කිරීම සඳහා ලිපිගොනු රැගෙන ගියත් ඊට අවස්ථාව හිමි නොවූ බවයි. ජාතික බුද්ධි ප්‍රධානියාට ලැබෙන තොරතුර ආරක්ෂක ලේකම්වරයාට ඉදිරිපත් කිරීම සඳහා සතියකට දෙවතාවක් පැයක හෝ පැය දෙකක කාලයක් ලබා දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කළද Taman සේවය කළ අවුරුදු දෙකක කාලයේ ඊට අවස්ථාවක් හිමි නොවූ බවද බුද්ධ්‍යංශ නිලධාරියා සඳහන් කළා.
කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු එවක ආරක්ෂක ලේකම්වරුන් ලෙස දුරේ කටයුතු කළ බවද බුද්ධ්‍යංශ නිලධාරියා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා. මද්‍රසා පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා මෙරටට පැමිණෙන විදේශිකයින් නියාමනය කිරීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යාමේදී ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා සමස්ත ලංකා ජමීතුල් උලමා සංවිධානයේ පිරිසක් සමග පැමිණ ආරක්ෂක ලේකම් හමුවේ සිය විරෝධය දැක්වූ බවද සාක්ෂිකරු පවසා සිටියා. පාස්කු ප්‍රහාරයෙන් ජීවිත 300ක් පමණ මිය යාමට වගකිව යුත්තේ එවකට සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා ලෙස සිටි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වන බවද බුද්ධි නිලධාරියා අවධාරණය කර සිටියා. තමා කිසිවක් නොදන්නා බව කියමින් ඒ අයට වගකීම් වලින් ගැලවෙන්නට නොහැකි බවද බුද්ධ්‍යංශ නිලධාරියා කොමිසම හමුවේ පැවසුවා. එවකට සිටි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති අන්තර් සම්බන්ධතාවය බිඳවැටීම ජාතික ආරක්ෂාවට ප්‍රබල බලපෑමක් වූ බවද ඔහු පවසා සිටියා. මේ අතර පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිච්චයි සුන්දර යන අය අද දිනේදීත් පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණියා. දැන් මේ පාස්කු ප්‍රහාරය ගැන ඔබතුමා හිටපු ජනාධිපතිතුමාත් ඔබතුමාට චෝදනා කරනවා මම චෝදනා කරනවා ඔබතුමාට නිකන් වාදෙට නිකන් කියන්නේ අදහසක් ඔබතුමා මුණිය අතර රකින්නවනේ ඔබතුමාට නිර්දෝෂී වෙන්න කාරණයක් තියෙන්න ඕනේ ඈ කොහොමද සර් කියලා මොනවද බලන්නේ අපි එකක් සර් හොඳින්නේ කොයි සර් හොඳින්නේ සර් එච්චරයි සර් thank you සර් මේ හිටපු ජනාධිපතිතුමා කියනවා මේ හිටපු කට්ටිය තමයි වග කියන්න ඕන කියලා. ඒ කියන්නේ ඔබතුමාලට නෙමෙයි චෝදනා කරන්නේ. කමක් නැහැ. ඉතින් චෝදනා කිරීම අයිතිය ඕන කෙනෙකුට තියෙනවා. නිදහස් වීමේ අයිතිය ඔබතුමාටත් තියෙනවනේ. ඒකත් තියෙනවා. ඔව්. හරි. බොහොම ඕකේ. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන ජනහමු මාලාවේ තවත් කිහිපයක් අද කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ජනහමුවලදී ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ රට ගොඩනැගීම සඳහා සුදුසු පුද්ගලයන්ව පාර්ලිමේන්තුවට තෝරාපත් කර එවන ලෙසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන ජනහමු මාලාවේ උතුරු කොළඹ ආසනය කේන්ද්‍ර කරගනිමින් කාකදූපත ප්‍රදේශයේ පැවැත් වූ ජනහමුවට අද ප්‍රථමයෙන් ජනාධිපතිවරයා සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක අනුර ප්‍රනාන්දු මහතා සංවිධානය කර තිබූ එම ජනහමුවේදී ජනාධිපතිවරයාට ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. ඉන්නතුරුව ජනාධිපතිවරයා පැමිණියේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ ප්‍රේමනාත් සිදොලවත්ත මහතා හයිඩ් පාක් පිටියේ සංවිධානය කර තිබූ ජනහමුවටයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක තිලංග සම්පතපාන මහතාගේ පාක්ෂිකයින් සහභාගී වූ ජනහමුව සංවිධානය කර තිබුණේ විහාර මහදේවී උද්‍යානයේදී. මෙවර අපේක්ෂක සුසිල් ප්‍රේමජාන්ත මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජනහමුවට ජනාධිපතිවරයා ඉන් අනතුරුව පැමිණියා. ඉන්
ඉන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ රියා අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙමළගොඩ සංවිධානය කර තිබූ ජනහමුවටයි. එමෙන්ම අපේක්ෂක උදේ ගම්මන්පිල මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වුණු ජනහමුව දියතුවන පරිශ්‍රයේදී අද පස්වරුවේ පැවැත්වුණා. අපේක්ෂක විමල් වීරවංශ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජනහමුව ඉන් අනතුරුව පැවැත්වුණේ පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී. තම ආණ්ඩුවලද අමාත්‍යවරයෙකුව සිටි රිෂාඩ් බදුදීන්ගේ එකල ක්‍රියාකලාපය පිළිබඳවත් දැන් සැක සංකා මතුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනයකට එක්වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් සම්මේලනය ඊයේ කුරුණෑගලදී පැවැත්වුණා. බය නැතුව කියන්නට පුළුවන් ලෝකේ සුළුතරයට ඉන්න පුළුවන් වඩාත්ම සුහදශීලීම ජාතිය සිංහල බෞද්ධ ජාතිය කියන එක පිළිබඳව කිසිම ගැටලුවකින් කියන්න පුළුවන්. අපිට ඉඳලා හිටලා යම් යම් ප්‍රශ්න තියෙනවා ඕනෑම සමාජයක ඒවා විසඳ ගන්නට ඕන. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට පෙනී සිටියේදී මොන බොරු කිව්වද එතුමා ගැන? එතුමාගෙන් යකෙක් මැව්වා. මාස 8ක් ගිහිල්ලා තියෙනවා. එතුමා කොච්චර ලස්සනට මේ රට පාලනය කරනවද? මම කිව්වා ඒ කාලේ කතා කරනකොට එතුමාට බය වෙන්නට ඕනේ වර්ග තුංගොල්ලන්ට බය වෙන්න ඕනේ. කුඩුකාරයෝ ටික බය වෙන්න ඕන කියලා. පාතාලය එතුමාට බය වෙන්න ඕන කියලා කිව්වා. අන්තවාදීන් ටික එහෙම නැත්නම් ත්‍රස්තවාදීෝ එතුමාට බය වෙන්න ඕන කියලා. අන්න ඒගොල්ලන්ට නම් එලව ගහනවා. හොඳද නරකද? මගේ කැබිනට් මණ්ඩලයේ සහ ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු සහ මන්ත්‍රීවරු මම හිතන්නේ 28 දෙනෙක් පීති මුස්ලිම්. මට පස්සේ තමයි තිබුණේ මේ. මම හැමතැනම අරන් යනකොට රිෂාඩ් ඇමතුමා තරහින් යනවා. මට දෙමළ තේරෙන්නේ නැහැ. මේ මොන භාෂාවයි. හරි ටික වෙලාවක් යනකොට කතා කරනවා. පස්සේ එනකොට ඉතින් ටික ලොකු බෑග් තමයි අරන් යන්නේ. ඔය කට්ටිය ගිහිල්ලා එනකොට මම දන්නේ මොනවද කියලා ඒවයි තිබුණේ. හැබැයි ඉතින් ඒවයි තියෙනවා අපිට පේනවා දැන් මොනවද කියලා. ඉතින් කොහොම වුණත් මුස්ලිම් ජනතාව විකුණගෙන කෑපු නායකයෝ ඉන්න හිටියයි කියන එක නම් මට පැහැදිලිව කියන්න පුළුවන්. අපේ ආණ්ඩුව තුල. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක කනක හිරත් මහතා විසින් සංවිධානය කළ තවත් සම්මේලනයක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ රඹුක්කන ප්‍රජාශාලාවේදී. මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි පරාජය වෙලා ඉන්න වකවානුවේ ඉඳලා විපක්ෂයේ ඉන්න සියලු කණ්ඩායම් බල ගන්නවලා පහුගිය වර්ෂයේ තිබුණු බල පෙරළිය දියත් කිරීම සඳහා නායකත්වය ලබා දුන්න අපේ ආදරණීය නායකයා. අද විපක්ෂ නායක දිහා බැලුවාම විපක්ෂයේ හිටපු කණ්ඩායම් දැන් කෑලි වලට කැඩිලා ගිහිල්ලා තියෙනවා. ඒක තමයි යාගේ දක්ෂතාවය. ඉතින් තවත් අගමැති වෙන්න බලය ඉල්ලනවා. අපි කියන්න කැමති අගමැතිකමට නෙමෙයි අඩුම තරමේ පාර්ලිමේන්තුවටත් යන්න සුසු නායකයෙක් නෙමෙයි හිටපු විපක්ෂ නායකවරයා. මුත් අද එක්සත් ජාතික පක්ෂය කැඩලා තියෙන්නේ සිරිකොත අල්ලන්න. උන්ගේ පළවෙනි පරමාර්ථය තමුන් වහන්සේලා රටට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්නේ සිරිකොත Tamanට ගන්න. සිරිකොත අල්ල ගන්න මේ ඡන්දයක් දෙන්න ඕනේ. 19 වෙනි වගන්තියක් අඳුන්වලා දුන්නා. දුවාදීන කොමිෂන් කියලා දේශපාලන හෙන්චයිලා සමහරු දාලා තියෙනවා. ඔවුන් පක්ෂග්‍රාහී විවස්ථාවේ වෙනස්කම් කළ යුතු තියෙනවා. ඉතින් ඒක සඳහා අපිට තුලින් දෙකක බලයක් අවශ්‍යයි. මෙරට ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලබා දිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොටිකාවත්ත ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකදී. එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන යටතේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ තවත් ජනහමුවක් කොටිකාවත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ජනාධිපති අගමැති එක පක්ෂයෙන් ආවත් එක පවුලකින් ආවත් මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳලා නැහැ. විසඳන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි කියලා මම කියන්න කැමතියි. අපිට ඕනේ අතට සල්ලි දෙන්න. අද ආණ්ඩුවේ විශාලම ප්‍රශ්නේ තමයි විදේශ විනිමය. අපි ඇත්ත වශයෙන්ම මේ මුදල් කොහොමද අඩු ගානේ ඩොලර් මිලියන 6000ක් හොයන්නේ. ඒක හොයන්න පුළුවන් අයට තමයි රට ආණ්ඩු කරන්න පුළුවන්.
ලෝකේ ප්‍රධාන ආර්ථික 20 තීරණය කරා අපි ඔක්කොම ආධාර දෙන්න ඕන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැත්නම් IMF එක මාර්ගය. අපිත් ගිහින් ඉල්ලුවා. පාකිස්තානට දුන්නා, බංග්ලාදේශයට දුන්නා, නේපාලයට දුන්නා, මාලදිවයිනට දුන්නා. ලංකාවට දුන්නේ නැහැ. අපි ප්‍රතිපත්තිය නැත්නම් මෙතන ඩොලර් මිලියන 800ක් එන්න තියෙනවා. ඒකක්වත් නැති කරගත්තා. මේක කරගෙන යන්න බෑ. රට වැටෙන්න යනවා. ඒක ආරක්ෂා කරන්න. මම මේ ගැන කියන්නේ මේ ගැන විස්තර ඔක්කොම අපි කොහොමද කරන්න කියලා අපේ මැතිවරණ ප්‍රකාශනෙත් තියෙනවා. මම කැමති ආණ්ඩුවෙන් කියනවා මොකද්ද කරන්න කියලා. පොහොට්ටුවෙන් කියනවා නම් ඒ දෙක පෙන්නමු ඒක ගැන වාද කරමු. මොකද අපිට ඕන ජනතාවගේ ආදායම් වැඩි කරන්න, ජනතාව ජීවත් කරවන්න. ඒ ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන්න අතේ සල්ලි තියෙන්න ඕනේ. ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන සැමට ජාති ආගම් ભેදයකින් තොරව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේවා ප්‍රකාශ කළේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්. සමගි ජනබලවේගයේ සංවිධානය කළ ජනහමු 6ක් ඊයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේදී පැවතුනේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉන් එක් හමුවක් පැවතුනේ සියම්මලගස්කොටුව ප්‍රදේශයේදී. පාස්කු ප්‍රහාරය මේ රටේ අන්තවාදී තාමත්ම සුළු කොටසක් ක්‍රියාත්මක කරපු නීච ත්‍රස්තවාදයක්. ඒක හැමෝම පිළිගන්නවා. මුළු මුස්ලිම් ජාතියම පිළිගන්න එක හරිද? සජිත් ප්‍රේමදාසට කොන්දක් තියනවා වැරදි දේ වැරදි කියලා කියන්න. මට එක ප්‍රහාර එල්ල කරනවා. නමුත් මම මේ කාඩ්බෝඩ් බෞද්ධයන්ට කියන්න කැමතියි. ඔය කාඩ්බෝඩ් බෞද්ධයන්ට මම බය නැහැ. මොකද මම නිර්මල සුපිරි බෞද්ධයෙක් රණසිංහ ප්‍රේමදාසගේ පුතයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කරන හැමෝටම ජාතිය කුමක් වුණත් ආගම කුමක් වුණත් මරණීය දඬුවමේ ක්‍රියාත්මක කරන්නට ඕන. අනිවාර්යෙන්. මේ අතර මහව පැවති ජනහමුවකටද සජිත් ප්‍රේමදාස මහතා ඊයේ එක් වුණා. මම ගියා කොටුවේ අර මාරන්තික උපවාසයේ අනවිරුවන්ට කිව්වා බය නැතුව මාත් එක්ක එක්කව වෙන්න මම අනිවාර්යයෙන්ම දිනපු හැටියේ මේ සහන ටික ලබා දෙනවයි කියලා. නමුත් කනගාටුවෙන් හෝ කියන්නට ඕන මගේ වචනේ පිළිගත්තේ නැහැ. අද මොකද්ද වෙලා තියෙන්නේ? රණවිරු ප්‍රජාවම සම්පූර්ණයෙන්ම කොන් කරලා මේ ආණ්ඩුව කප්පාදු කරපු හැම සහනයක්ම හැම දීමනක්ම අපි අපේ ආණ්ඩුව යටතේ ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දිනෙන් දින උණුසුම් වන 2020 මහමැතිවරණයේ අපේක්ෂකයින් පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. ආණ්ඩුවට කඩේ යන කල්ලියක් හැටියට එක්සත් ජාතික පක්ෂය දැන් පත් වෙලා ඉවරයි. විශාල മന്ത്രി සංඛ්‍යාවක් මේ සමගි ජන බලවේගයට එකතු වෙනවා. අප පක්ෂය හරහා മന്ത്രി ආසන 8කටත් 10කටත් අතරේ අපි මෙවර ලැබෙනවායි කියන එකත් අපි කියා සිටිනවා අපේ පක්ෂය. තමුන්හන්සලාව සහරාල්ලට ඔහේ මරාගෙන මැරෙන්න ඉඩ දීලා බලන් ඉන්න නායකයෙක් නෙවෙයි. අද අයිතිකාරයෙක් මේ රටට ඉන්නවා බාරකාරයෙක්. මේගොල්ලෝ බලනවා මේ සුළු තාත්තික ඡන්දජායක ජනතාවට බයක් හදන්න. ඒගොල්ලන්ට පෙන්වන්න හදන ගෝඨාභය කියන්නේ මහ රකුසෙක් කියලා. ඒ මෝඩ සෙල්ලම දැන් ඉතින් ඉවරයි. එක්සත් ජාතික පාක්ෂික හිටගෙන ඉන්නේ රනිල් වික්‍රමසිංහ එක්කද සජිත් ප්‍රේමදාස එක්කද කියන එක අගෝස්තු 5 වෙනිදාට අපි පෙන්නලා දෙනවා කියලා අපි බය නැතුව කියනවා. අපිට පෞරුෂයක් තිබුණ ඡන්දෙ ඉල්ලා. දැන් ওই ජනප්‍රිය නායකයෝ වටේ ගියා නායකයා දිස්ත්‍රික්කේ මාරු කරා මහලේකම් ජාතික ලැයිස්තුවෙන් ජාතික සංවිධායක ජාතික ලැයිස්තුවෙන් මේ ඔක්කොම ජාතික ලැයිස්තුවෙන්. ඔච්චර හයියක් තියනවා නම් ජනප්‍රියත්වයක් තියනවා නම් මොකටද ඡන්දෙ ඉල්ලන්නේ නැතුයි. වෙනදා අලියට ගහන්න කැමති නැති එකත් මේකට ගහනවා. මොකද රනිල් නැති නිසා. දන්නව රනිල් එක්ක ආණ්ඩුව පිටේවත් ආපහු දෙනවා. අපි හැමදාම එයාට කෑම පිඟාන බෙදලා දෙනවා. කා ගන්න බෑ හලා ගන්න. එයාගේ ඇඟේ හලා ගත්තට කමක් නැහැ. හොදි ටික අපේ ඇඟෙත් හලාගෙන හලා ගන්න. අලිය හොඳ නැහැ. නමුත් අලියගේ වලිගේ එල්ලෙන්න ප්‍රශ්නයක් නැහැ කියන කට්ටියගේ කොළ පාටත් හොඳ නැහැ කියලා ඒගොල්ලොන්ගේ පක්ෂයක් නිල් කරගෙන ඒත් කොළ පාට අල්ලගෙන දඟලන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒගොල්ලොන්ගේ පක්ෂ ව්‍යවස්ථාවේ තියෙන නිල් අනිත් දෙයනේ ගන්නකෝ ඒක. මගේ මේ තියෙන කොළ සහ කහනේ. දැන් මේ ඇත්තට මේ හරිනේ කොළයි කහයි එක්ක වුණාම එන පාට මොකද්ද? නිල් නේද? ඒකනේ අපි දාලා තින් දෙක එකට. නිල් කියලා කියන්නේ කොළයි කහයි එක්ක වුණා නිල්. අපිට පෙන්නන්නත් පුළුවන් පාට කරලා. මේ පිස්සු නෑනේ කොළ පාටක් අල්ලන් දඟලනවා. අපේ පාට කොළ.
ඒගොල්ලන්ගේ පාට නිල්. වර්ණාන්තතාවය තියෙනවා නම් ඒකට නායකතුමත් එක්කම කියලා ප්‍රතිකාර ටිකක් ලබා ගන්න එක ඡන්දෙන් මිනිස්සු රවට්ටනවට වඩා යහපත් ක්‍රියාවක් බවට පත් වෙනවා. මම අහනවා මොනවාද මේ මොන්ටිසෝරි වැඩ මේ මැතිවරණයක් කියලා පාටක් අල්ලගෙන රණ්ඩු කරන්න යනවා. ඉතින් මම හිතන්නේ මඩ ගෑවිච්ච කොළ පාට එතන තියෙනවා පිරිසිදු කොළ පාට මෙතන තියෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් කියන්නෙම සජිත්ට ගහමු. සජිත් මැතිතුමා කියන්නෙම රනිල්ට ගහමු. දෙගොල්ල එකගේ ඉඳගෙන ගහගන්න වෙලාවේ අසමගි මෙවන් විපක්ෂයකින් කවද්ද රටට සාධනීය ප්‍රතිඵල ලබා ගන්නේ. මට කියන්න තියෙන්නේ කරුණාකරලා ප්‍රසන්න රණතුංග මහත්තයා තමන්ගේ තාත්තගේ මිනිවල ගාවට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගරහන්න. තාත්තා බලෙන් නැගිටලා ඇවිල්ලා කනට දෙකක් ගහලා ගියයි උඹාද ඔතන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හින්දා කියලා මතක තියාගන්න. තාත්තගේ ආශිර්වාදයෙන් තමයි පෞද්ගලික මැතිවරණය 3,80,000 ගත්තේ මම. එතුමාට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරන්නයි කියන්නේ. එයාට වඩා මට අයිතියක් තියෙනවා. උගත් තුලාට වැඩක් නැහැ. පණින දෙම්බුවගේ පැනලා මොඩේ වගේ කතා කරනවා. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කියලා තිබ්බා බූරුව දාලා අස්සෙව බලාපොරොත්තු වෙන්න එපා කියලා. හැබැයි මේ පාර පොදු ජන පෙරමුණෙන් නම් බූරුවෝයි හැම දිස්ත්‍රික්කෙම බූරුවෝයි අස්සෙවයි ಜಾති දෙකම දාලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ බූරුව ටික ගෙදර යවලා අස්සෙව ටික පාර්ලිමේන්තුව යවන්න. රේගුව බාරයටගෙන රාජ්‍ය සන්තක කළ මෝටර් රථ ආරක්ෂක හමුදාව සහ රාජ්‍ය ආයතන වෙත මුදා හැරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද පෙරවරුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මාර්තු අප්‍රේල් සහ මැයි මාසවල විදුලි ගාස්තු සඳහා 25%ක සහනයක් ලබා දීමටද කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් වූ බවයි. බින්දුවේ සිට 90 දක්වා යුනිට් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට මාර්තු අප්‍රේල් මැයි කියන මාස 3 සඳහා 25%ක ගාස්තු අඩු කිරීමක් කරන්න. ලැබිලා තියෙන බිල්පතෙන් 25% අඩු කරන්න. මොනම හේතුවක් නිසාවත් විදුලිය විසන්ධි නොකිරීම කියන සහනයන් ජනතාවගේ පැත්තට ප්‍රදානය කරන්න මේ යෝජනාව ඉදිරිපත් කළා. රාජ්‍ය සන්තක කරන ලද මෝටර් රථ රේගුව අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියම කරනු ලැබි ආකාරයෙන් අපහරණය කරන්නට පුළුවන්. නමුත් 2010 සැප්තැම්බර් 29 වන දින විශේෂ චක්‍රලේඛයක් මගින් එම මෝටර් රථ එසේ රාජ්‍ය ආයතන වෙත නිෂ්කාශනය කිරීම බැහැර කරලා තිබෙනවා. නැවත වතාවක් ඊයේ කැබිනට් තීන්දුවෙන් පසුව රේගුව විසින් භාරයටගෙන රාජ්‍ය සන්තක කොට ඇති මෝටර් රථ යුද හමුදාව සහ රාජ්‍ය ආයතන විසින් කරන ඉල්ලීම් මත ඒ ආයතන සහ මුදා හැරීම සඳහා අනුමැතිය ලබා දීලා තිබෙනවා. එසේ මුදා හැරීම සිදු කරන විට දැනට රේගු ආඥා පනතේ විධිවිධාන යටතේ කටයුතු කෙරෙන නඩු කටයුතු සම්බන්ධ වාහන අපහරණය කෙරෙන්නේ නැහැ. පිණි කරන වරද දැන් තවත් පුවත් කිහිපයක්. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 5000ක් සවිබල ගැන්වීමට මහජන බැංකුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් ලැබුණු අතර එම අවස්ථාවට අමාත්‍ය විමල් වීරවංශ මහතා ද එක් වුණා. මාතර හුංගම ගුරුපකුණ සහ කහඳ මෝදුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 55කට ආසන්න ප්‍රමාණයක් සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හුංගම පොලිසියට හැකි වී තිබෙනවා. ඊයේ සවස සිදු කළ වැටලීමේදී සැකකාරයන් සතුව තිබී ගිනි අවියක උණ්ඩ කිහිපයක්ද පොලිස් බහරයට ගැනුණා. බදුල්ල පිංහරාව මාර්ගයේ දහවනය කරමින් තිබූ ත්‍රිරෝධ රථයක් මතර ගසක අත්තක් කඩා වැටීමෙන් එතුළ සිටි දසසිරි මාතාවක් සුළු තුවාල ලැබූ අතර අදාළ අනතුර CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ගල්ල මාගල්ල සම්බෝධි පාසල ඉදිරිපිට පදික මාරුවේදී 72 හැවිරිදි පුද්ගලයෙකු මෝටර් රථයක ගැටී අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. තුවාලකරු කරාපිට ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර රියදුරු ගාල්ල වරාය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මියගිය දීවරයෙකුගේ මෘත ශරීරයක් ඊයේ රාත්‍රියේ මිරිස්ස දීවර වරායට රැගෙන වී තිබුණා. පසුගිය ජුනි 26 වෙනිදා බහුදින දීවර යාත්‍රාවකින් පිටත්ව ගොස් සිටියේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය ගිය බව යාත්‍රාවේ ගමන්ගත් අනෙක් පිරිස දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ එය පිළිගත නොහැකි බවයි. මගේ පුතාගේ මට පෙන්නන්න ඕන කපල කොටලා. ඉච්චර මට ඕන. තවත් ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරු බලාපොරොත්තු වන්න. මනුසත් දෙරණ ආරම්භ කර මුකාවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ ජාතික ක්‍රියාන්විතයේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වුණා. ඒ යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින්.
COVID-19 අවදානම හමුවේ ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ අවරණ මිලියනයක් නොමිලේ බෙදා දීමේ වැඩසටහන මනුසත් දෙරණ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සමග එක්ව පසුගියදා ආරම්භ කළ අතර එහි තවත් පියවරක් අද යාපනයේ නගරයේදී සිදු කෙරුණා. ලෝකයේම කොවිඩ් අවදානමට ලක් වෙලා ඉන්න අවස්ථාවක ඊට මුහුණ දීම සඳහා අපි යාපනයේ මුඛාවරණ බෙදා දෙනවා. I strongly believe this CSR activity definitely help our people to prevent from this COVID-19. අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායක වීමට ඔබත් කැමති නම් 0.71 යන දුරකථන අංකය ඔස්සේ අප අමතන්න. එසමගින් ප්‍රවෘත්ති අවසන්. රාත්‍රී 9:30ට අද දින 24 අපේ නාලිකාවෙන් අදත් ඉංග්‍රීසි වාර්තා කාශය. සුබ රාත්‍රියක්.